සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරව ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල ගොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරට දෛනික කොවිඩ් ආසාදිතින්ගේ අඩුවීමත් එන්නත්කරණය වෙනුවෙන් ලෝක බැංකුවේ ප්‍රසාදය. වවුලන්ගෙන් කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය නොවන බවට පශු වෛද්‍ය සංගමය තහවුරු කරයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමෙන් මෙරට දීවර ශේෂත්‍රයට අතුරුවන්දියක්. එන්නත්කරණය අභියෝගයට ලක්කරමින් ඊශ්‍රාලයේ නව කොවිඩ් රැල්ලක අවදානමක්. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව නොසලකා හැරියහොත් එය මෙරට පැතිරයාමේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතින් 1876 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2,46,926ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 1876 අතරින් 1859 දෙනෙකුම වාර්තා වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වූ පුද්ගලයන් 17 දෙනෙකුද ඇතුළත්. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 378ක්. එමෙන්ම සෙසු ආසාදිතයින් අතරින් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 176ක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය දිනවල දිස්ත්‍රික් රැසකින් 100 ඉක්ම වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුවද ඊයේ දිනේදී එම දිස්ත්‍රික් සංඛ්‍යාව 4ක් දක්වා පහළ බැස තිබුණා. ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම පටන් ගන්න. මේක දකින්න කොහොමද උදේ? භයානක තත්ත්වයක් තියෙනවද අපේ රටේ? භයානක තත්ත්වයක් උදා වෙලා නෙවෙයි තියෙන්නේ. උදා වෙන්න ඉඩ තියෙනවා අපි මේ ගැන නොසලකා හිටියොත්. බැලු බැලමට රෝගියෙක් දිහා බලලා මේ වේරියන්ට්ස් හඳුනා ගන්න බෑ. ඒ නිසාම අපිට හමු වෙන සෑම රෝගියෙක්ගෙම අපි යාන පරීක්ෂණ කිරීමේ ප්‍රායෝගික නැවන තත්ත්වයක් යටතේ අපිට මේ රෝගීන් සියලු දෙනාම එක වගේ හඳුනා ගැනීමේ ප්‍රායෝගිකව කළ හැක්කක් නෙවෙයි. ඒ නිසාම අපිට ඉදිරියේදී මේ රෝගීන් නැවත හමුවීම නොවෙනවාය කියන්න බෑ. මේ රෝගය ඔය කියන ශීඝ්‍රතාවයෙන් පැතිරෙන්නට ඉඩ දුන්නොත් පමණයි. සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ සිටියොත් අපි නොදැනුවත්ව මේක සමාජයේ පුරාම ක්‍රමානුකූලව පැතිරෙන්න ඉඩ තියෙනවා. එහෙම පැතිරිලා පොකුරු හසයෙන් මතුවෙනකොට අපි ඒ අයගේ ආශ්‍රිතයෙන් හඹායමින් යනකොට බලාගෙන ඉඳද්දි මේ රෝගීන් හමු වෙන්න පටන් ගනීවි. ඒ වගේම අහඹු පරීක්ෂණ වලින් මේ රෝගීන් හමු වෙන්න පටන් ගනීවි. මේ අතර ඊයේ දිනේ කොවිඩ් ආසාදිත මරණ 43ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 2905ක් ලෙසයි. එලෙස තහවුරු කළ කොවිඩ් මරණ අතරින් 18 දෙනෙකු කාන්තාවන් වන අතර ඉන් 25 දෙනෙකු පිරිමි පුද්ගලයන් වනවා. මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඇති අවදානම සලකා රජයේ සෑම ප්‍රධාන රෝහලකම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා ලබන සඳුදා දිනේ සිට. මේකෙදී අපිට අදාළ වෙන්නේ නැහැ කොයි බල ප්‍රදේශයේ ඉන්න පුද්ගලයෙක්ද කියන එක. අපිට අදාළ වෙන්නේ ඔහු අවුරුදු 60ට වැඩි පුරවැසියෙක්ද කියන එක විතරයි. ගේ හැඳුනුම්පතේ ඔහුගේ වයස අවුරුදු 60ට වැඩි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව තමුන්ට ඒ එන්නත ලබා ගන්න පුළුවන් දිවයිනේ ඕනම රෝහලකින් ඒ ප්‍රධාන රෝහල්වල. ඒ වගේම අපි ලබා දීලා තියෙනවා ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක්. ඒ ඉල්ලුම් පත්‍රය තමුන් නිවසේදී පුරවාගෙන ආවොත් අපිට පුළුවන් ඒ ඉල්ලුම් පත්‍රය අනුව
ඒ තොරතුරු සඳහන්ලා තියෙනවා නම් ඉතාමත්ම වේගින් ඔවුන්ට ඒ අවශ්‍ය එන්නත ලබා දීලා නිවෙස් වලට පිටත් කර හරින්න. මේ අතර අධිකරණ සේවා කමිෂන් සභාවේ ලේකම්වරයාගේ අත්සනින් අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අධිකරණ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙනුයි එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. ඒ අනුව සියලු අධිකරණ සඳහා සුදුසු ක්‍රමවේද සහ අදාළ උපදෙස් එම චක්‍රලේඛයේ ඇතුළත් බවයි වාර්තා වන්නේ. පාර්ශවකරුවන්ගේ එකගතාවය මත නඩු කැඳවීමටද පියවර ගන්නැයි නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් බවයි අධිකරණ සේවා කමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් හිඟුල්ලොය, මහවත්ත, ඩෙන්ස්වර්ත් වත්ත සහ හැලමඩ යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී අත්අඩංගුවටගත් පැලවත්ත ප්‍රදේශයේ පදිංචි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා අප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා. ඒ මහතා අත්අඩංගුවටගෙන තිබුණේ සමාජ ජාලා ඔස්සේ සිදු කර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍ය අධිකාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව. එම පැමිණිල්ලේ සඳහන් වන්නේ අසත්‍ය ප්‍රවෘත්තියක් පිළිබඳව. එම අසත්‍ය ප්‍රවෘත්තියෙන් සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඇස්ට්‍රසෙනකා එන්නත යම් ආකාරයකට මිශ්‍ර කිරීමක් සිදු කර ජනතාව අතරට ලබා දීමට උත්සාහ දරන බවයි. මෙමගින් නිරෝධායන ක්‍රියාවලියට මෙන්ම එන්නත් කරන ක්‍රියාවලියට බාධා ඇතිවන බවත් ඒ පිළිබඳව මහජන විශ්වාසය බිඳවැටෙන බවත් සඳහන් කරමින් ඊට අදාළවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. මේ අතර වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 30224ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,16,840ක් ලෙසයි. ඊයේ දිනේ මෙරට වවුලන්ගේ ශරීරය තුළ කොවිඩ් වෛරසය පවතින බවට පුවතක් වාර්තා වුණා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ එම තත්ත්වය සාමාන්‍ය බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි. මෙරට වවුලන්ගේ ශරීරය තුළ කොවිඩ් වෛරසය පවතින බවට ජර්මනියේ පරීක්ෂණාගාරයක් තුළ සිදු කළ පරීක්ෂාවකදී හෙළි වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන තේජානි පෙරේරා මහත්මිය විසින් අනාවරණය කළා. වවුලන් 395කින් ගුද මාර්ගය ආශ්‍රිත රැක් කරන ලද සාම්පල් සඳහා අප PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. එයින් සාම්පල 33කින් මෙම ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස අපට හඳුනා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ මෙම තත්ත්වය සාමාන්‍ය බැවින් මෙතෙක් සතුන්ගෙන් මිනිසුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වන බවට තහවුරු වී නොමැති බවයි. කොරෝනා වෛරසය 1960 වගේ ඉඳලා සතුන් තුල වාර්තා වෙලා තියෙනවා. වවුලන් වල මෙන්ම ඒත් එක්කම කුකුල්ලුන් තුල ඊළඟට බල්ලන් පූසන් හරකුන් තුල කොරෝනා වෛරස ප්‍රභේද විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැනට ලෝකේ සොයාගෙන තියෙන සතුන් තුල තියෙන පවතින කොරෝනා වෛරස් ප්‍රභේද වලින් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා කියලා කොහෙවත් වාර්තා වෙලා නැහැ. ශ්‍රී ලංකාව තුලත් දැනට පවතින වසංගත රෝග තත්ත්වයේ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයත් ඒත් එක්කම අනිකුත් විශ්වවිද්‍යාලත් එකතු වෙලා නිරන්තරයෙන්ම පරීක්ෂණ කටයුතු මේ අවස්ථාවේදී සිදු කරමින් තියෙනවා. ඒක නිසා අපි වගකිය යුතු වෘත්තීය සංගමයක් ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනට කිසිම හේතුවකින් බියට පත්වන්න එපා. සතුන්ට හිරිහැර කරන්නත් එපා. අනවශ්‍ය පරිදි සතුන් එළවා දැමීමට උත්සාහ කරන්නත් එපා කියන එක. කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය හිමිව තිබෙනවා. ඊයේ පෙරවරුවේ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ රැසූ අවස්ථාවේදී මේ බව අනාවරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. කොවිඩ් එන්නත් මිලදී ගැනීමේ විනිවිධ භාවය සහ ක්‍රමවත් භාවය පිළිබඳව දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසඳීමේදී මෙරට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනය ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇති බව එම සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් සඳහන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මෙරටට ලබා දෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේදී ලෝක බැංකුව වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමිවන බව ඒ මහතා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. හැමෝටම හොඳ තොරතුරක් කියන්න ඕන මම දකුණු ආසියාවේ තියෙන
ආයතන වලින් රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි පළවෙනියටම ක්වොලිෆයි වෙලා තියෙන්නේ ලෝක බැංකුවෙන් එන්නත් ගෙන ඒම සඳහා ඇප්‍රූවල් එක හම්බෙච්ච පළවෙනි ආයතනය වෙලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක අපි ඒගොල්ලන්ගේ දැන් වෙබ්සයිට් එක කරා තමයි ගෙවීම ඔක්කොම කරන්නේ. එතකොට ඒ කටයුතුත් දැන් මේ වෙලාවේ කරගෙන යනවා. මෙහෙමයි දැන් ඒගොල්ලෝ ක්වොලිෆයි කරනවානේ තියෙන ආයතන පේමන්ට් කරන්න එන්නත් වලට World Bank එක. එතකොට SPC එක තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ක්වොලිෆයි කරේ සවුත් ඒෂියාව. ඒගොල්ලෝ පේමන්ට් කරා. එතකොට දැන් අපි අද ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ඇක්සස් එක අරගෙන පේමන්ට් මෙතඩ් එක හැදුවාම ඒගොල්ලෝ ඩිරෙක්ට්ලිම කම්පනීස් වලට පේ කරනවා. අපි සතයක්වත් අත තියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ මැනේජ්මන්ට් එක බලා ගන්න. ඉතින් ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මම හිතන්නේ ඒක ලෝකේ හැමතැනම වෙබ්සයිට්ස් වල යනවා. අපේ ආයතනය ඒකට තෝරාගත්තා ඒක. මේ අතර ලබන මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්, සයිනෝවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බවත් එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කමිටුවේදී අවධාරණය කර තිබෙනවා. එමෙන්ම එන්නත් ලබා දීම හඳුනාගත් රෝහල් හරහා සිදු කිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලබා දෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා පවසා ඇත්තේ. එහිදී දවසේ වැඩි කාල පරාසයක් තුළද එම රෝහල් වලින් එන්නත් ලබා ගැනීමට ජනතාවට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බවද ඒ මහතා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. සිය රටේ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇති ඊශ්‍රායලයේ යළිත් වරක් කොවිඩ් රැල්ලක් ආරම්භ වී තිබෙනවා. රටේ ජනගහනයෙන් 70%කට වඩා වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබියදී ඊශ්‍රායලයේ යළිත් වරක් කොවිඩ් රැල්ලක් ආරම්භ වී තිබෙනවා. ඒ අධිවේගී එන්නත් කරණය තුළින් සාර්ථකත්වයක් ලබාගත් රටවල් වලට පවා දැඩි අභියෝගයක් එල්ල කරමින් පැතිර යන ඉන්දියාවේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇති වී තිබෙන නව තර්ජන හමුවේ කොවිඩ් වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේදවලට නිරාවරණය වන ඕනෑම අයෙකු නිරෝධායනයට ලක් කිරීමටයි ඊශ්‍රායලයේ එරට සෞඛ්‍ය නිලධාරීන්ට බලය ලබා දී ඇත්තේ. මෙම තත්වයේ උදාවී තිබෙන්නේ එරට ජනගහනයෙන් 70%කට වඩා වැඩි පිරිසකට සාර්ථකත්වයෙන් ඉහළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දී තිබියදී වීම විශේෂත්වයක්. එම සාර්ථක එන්නත් කරණය හමුවේ මුහුණු ආවරණ පැළඳීම පවා අනිවාර්ය නොවන බව ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දුන්නේ පසුගිය මේ මාසයේදී. කෙසේ වෙතත් කොවිඩ් නව ව්‍යාප්තිය හමුවේ ගෘහස්ථ අවකාශයන්හි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එරට නව ආසාධිතයන්ගෙන් 90%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයන් බවටයි ඊශ්‍රායල සෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය පළ කරන්නේ. මේ අතර ඩෙල්ටා ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සෙසු සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයත් එන්නත් කරන ලද ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඩෙල්ටා විකෘතිය මේ වන විට ලොව රටවල් රැසක ව්‍යාප්ත වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොවට තර්ජනයක් කළ හැකි බිහිසුණු වෛරස විකෘති ප්‍රභේදය වන්නේද මෙයයි. එමෙන්ම දිලිඳු රටවල් එන්නත් කරන අර්බුදයකට මුහුණ පා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර පසුගිය පැය 24 තුළදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 49052 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,82,00,000 ඉක්මවා ගියා. මෙලෙස ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව 15 යමින් පැවතියත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එරට කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව පහළ මට්ටමක පැවතීමද එලෙස ආසාදිතයන් පහළ යාමට හේතු වී ඇති බවයි. එමෙන්ම ඉන්දියාවෙන් තවත් කොවිඩ් මරණ 1186ක් වාර්තා වීමත් සමග එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,94,000 ඉක්මවා ගියා. කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවෙන් ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ හෙවත් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග වඩාත් දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. කෙතරම් බරපතල තත්ත්වයක් මධ්‍යයේ වුවද ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට බැඳී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව සඳහන් කළේ. මුල් කාලේ බරපතල ලෙස කොරෝනා වලින් පීඩා විඳි තිබුණු රටවල් මේ වන විට අවදානම බොහෝ දුරට පාලනය කොට තිබෙන්නේ ජනතාවගෙන් බහුතරයක් එන්නත් කරණය කළ නිසයි. මේ වන විට සෑම මාසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබෙමින් පවතිනවා. සමස්ත ජනගහනයෙන් මිලියන 3කට දැනටමත් එන්නත් ලබා දී අවසන්. මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට අපට මිලියන 13ක ජනතාවක් එන්නත් කරණය කරන්නට පුළුවන්. ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාම වාගේ අපට මේ කාලය තුල එන්නත් කරණය කරන්නට පුළුවන්. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේදී රටේ ආහාර සුරක්ෂිත භාවයේ වැදගත්කම ගැන
අපි විශේෂ අවධානයක් යොදවා තිබීම කොරෝනා වසංගතයේ අවස්ථාවේ විශාල ආශීර්වාදයක් වුණා. රට තුළට රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම එහි තවත් වැදගත් පියවරක්. මේ කාරණය සම්බන්ධයෙන් දශක ගණනාවක් අපේ රටේ කතිකාවක් තිබුණා. මීට වසර 45කට පමණ පෙර මේ රටට හඳුන්වා දුන් රසායනික පොහොර භාවිතය අපේ රටට මේ වන විට විශාල සමාජ උවදුරක් වෙලා. පිටරටින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම හදිසි තීරණයක් නොවේ. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර ඉදිරි කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරටට ගෙන්වා තිබුණා. මේ වන විටත් ගාබිම් හෙක්ටයාර මිලියන 1.5කට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් බෙදා දී අවසන්. ඒ සමගම කාබනික පොහොරත් මෙට්‍රික් ටොන් 8000ක් පමණ බෙදා දී තිබෙනවා. ඉදිරි මහකන්‍ය සඳහා ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර සියල්ල ලබා දෙන බවට රජය සහතික වෙනවා. රටට හිතකර සාධනීය හේතු මත නිවැරදි තීරණයක් ගෙන ඉදිරියට තැබූ පය ආපසු නොගත යුතුයි. දැන් අපි ක්‍රමයෙන් කාබනික පොහොර භාවිතය වර්ධනය කළ යුතුයි. ජාතියක් වශයෙන් එක්ව මේ සඳහා සෑම දෙනාම අත්වැල් බැඳගත යුතුයි. මා බලයට ආවට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවූ නායකයා රජය සමග අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා. රජයේ අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිප දෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි. කොළඹ වරාය ආසන්නයේ පසුගියදා ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට ධීවර කර්මාන්තයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් අතුරු වන්දි මුදලක් ලබා දීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙනවා. පසුගියදා කොළඹ වරායට කිලෝමීටර 9.5ක් දුරින් ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසරයට මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වෙනුවෙන් මීට පෙර එම නෞකා සමාගමෙන් ඩොලර් මිලියන 40ක වන්දියක් අය කර ගැනීමටයි පියවර ගනු ලැබුවේ. එම මූලික වන්දියෙන් මිලියන 3ක මුදලක් මෙම නෞකා අනතුර හේතුවෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදු වූ බලපෑම මත ඒ වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස දල වශයෙන් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙනවා. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 720ක පමණ මුදලක්. MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ අනතුරින් ශ්‍රී ලංකාවේ රජයේ පාර්ශ්වයන්ට ගිය වියදම මේ සියල්ලම එකතු කරලා තමයි ඩොලර් මිලියන 40 කියන මුදල එකතු වෙලා තියෙන්නේ. මෙහිදී ධීවර ජනතාවට ධීවර කටයුතු වල නියැලීමට නොහැකි වීම නිසා සහ ධීවර ශාස්ත්‍රයේ සම්බන්ධ තවත් අංශ 23ක් විතර තියෙනවා. ඔවුන්ට සිදු වූ වක්‍රහානිය මේ සියල්ලම එකතු කරලා තමයි ඩොලර් මිලියන 40 කියන මුදල අපි පළවෙනි අන්තර් හිමිකම් පෑම විදිහට යවුවේ. එම ඩොලර් මිලියන 40න් පළවෙනි අන්තර් හිමිකම් පෑමෙන් ඩොලර් මිලියන 3ක මුදලක් ගෙවන්නට ඉතිරි කොටස් ගෙවීම ගැන ඔවුන් මේ වන විටත් සලකා බලමින් සිටිනවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට සිදු වූ හානිය සොයා බැලීමට ඉන්දිය විශේෂ නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා. ඊයේ මෙම නෞකාව දිවයිනට පැමිණ ඇති අතර අද සිට සතියක කාලයක් තුළ මීකමුව සිට පානතුර දක්වා සාගර කලාපය මතුපිට සහ අභ්‍යන්තරය විශ්ලේෂණය කිරීමට නියමිතයි. ධීවර අමාත්‍යාංශය සහ නාරායතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව තමයි ඔවුන් පැමිණලා තිබෙන්නේ. එහිදී ඔවුන් බොහෝ දුරට සාගර පත්ලේ කොයිතරම් ප්‍රමාණයකට මෙම කන්ටේනර් නැත්නම් බහලු විහිදලා තියෙනවද කියලා බලලා යම්කිසි ආකාරයක අපිට දැනුවත් කිරීමක් සිද්ධ කරાવી. ඒ අනුව ධීවර අමාත්‍යාංශයට පුළුවන් වෙයි ධීවර තහනම කොයි කලාපවලට විතරක් සීමා වෙන ආකාරයට කළ යුතුද කියන දේ දැනගන්නට. මේ අතර කිරින්ද මහාරාවනා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480ක් නැගෙනහිර දෙසින් ගින්නක් හට ගැනීම හේතුවෙන් අනතුරට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. ඒ අනුව එම නෞකාව සිංගප්පූරුව වෙත ඇදගෙන යාම මේ වන විට සිදු කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ. මීට දින 4කට පෙර කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කර ඇති මෙම නෞකාව තුළ මෙලෙස ගින්නක් හටගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදේදී බවයි නාවික හමුදා මාධ්‍යංශය සඳහන් කළේ. නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයින් 28 දෙනාගෙන් එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා. එම ගින්න හේතුවෙන් මෙරට සාගර කලාපයට බලපෑමක් නොවනු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළා. ලෝක මද්‍රව්‍ය දුර්භාවිත සහ නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි. මෙරට මද්‍රව්‍ය මර්ධනය කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට දිවයින පුරා මද්‍රව්‍ය වැටලීම් අකණ්ඩව සිදු කෙරෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය කාලවකවානුව තුළ මෙරට මහා පරිමාණ මද්‍රව්‍ය වැටලීම් ගණනාවක්ද සිදු කෙරුණා.
මෙයාකාරයට මද්‍රව්‍ය මෙරටින් මුළුණු පුටා දැමීමේදී මෙම මද්‍රව්‍ය වැටලීම් මෙන්ම මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීම අතිශය වැදගත් කාරණයක්. එකී කාරණයේදී අද දිනට යෙදින ලෝක මද්‍රව්‍ය දුර්භාවිත සහ නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ සාක්ෂි මත පදනම් වූ මද්‍රව්‍ය නිවාරණ සහ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රශංසනීය වන බවයි. මෙවර තේමා වෙලා තියෙන්නේ මද්‍රව්‍ය පිළිබඳ නිවැරදි තොරතුරු හුවමාරු කරගන්න ජීවිතය සුරකින්න. මද්‍රව්‍ය භාවිතා කරන අයගෙන් ඉතාමත් සුළු ප්‍රතිශතයක් විතරයි අපේ සේවාව ලබා ගැනීම සඳහා අපි වෙත යොමු වෙන්නේ. ඇත්තම කිව්වොත් ඒක 3%-4% විතර වගේ අඩු ප්‍රතිශතයක් තියෙනවා. මද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලෙක් වැරදිකරුවෙක් විදිහට හරි සමාජගත කරන්නේ නැතුව එයා අපිට ඇත්තටම රෝගියෙක් අපේ සේවය ලබා ගත යුතු පුද්ගලෙක් විදිහට අපි එයාව දැකලා අදාළ සේවාවන් වෙත සමීප කරනවා. අනිත් එක තමයි මේ පුද්ගලයාව අපි ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් සඳහා යොමු කරනවා. මේ සඳහා අපි ඇත්තටම හොට්ලයින් එකක් 1927 පටන් අරගෙන තියෙනවා. එම හොට්ලයින් එක ඇමතීමෙන් අපි ඔහුට ක්ෂණික පුනරුත්ථාපන උපදේශන ලබා දෙනවා. ඊට අමතරව අපි සතුව ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථාන 4ට ඒ සේවාලාභියව අපි යොමු කරනවා. කිසිදා අඩු වැඩි වශයෙන් මැනබැලිය නොහැකි සෙනෙහස මව්පිය සෙනෙහසයි. තම ග්‍රහණයෙන් මිදුණු පැටව් සොයන එවන් මව්පිය සෙනෙහසක් අපේ කැමරා කාචයේ සටහන් වුණේ බදුල්ල නගරයට යාපද තැනකදී. මව්පිය සෙනෙහසට නම් අරුත් දෙන්නට නොහැකි බව සැබෑවක්. එය මිනිසා ලෙස අපට වගේම සතුන්ටත් පොදුයි. මේ තමන්ගේ ග්‍රහණයෙන් මිදුණු පැටව් කිහිප දෙනෙකු සොයා යන එවන් කිරළ ජෝඩුවක්. ඔවුන් සතු එක් පැටවෙක් සිය ආදර ආරක්ෂාවේ සුරක්ෂිත වුණත් අනෙක් පැටව් හිටිය හැටියේම ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී ගිහින්. ඒ පුංචි පැටවුන් සොයා මේ හතර අතේ ඇවිදින්නේ තවත් මවක් සහ පියෙක් නොවේද. තම පැටවුන් හිටි හැටියේ ග්‍රහණයෙන් මිදී යද්දී මේ මව්පියන්ට කොයි තරම් බයක් දැනෙන්නේ නැද්ද? කොයි තරම් දුකක් දැනෙන්නට ඇද්ද? කොහොම හරි මේ සංවේදී දසුන්දුටු ප්‍රදේශවාසීන් කිරළ පැටවුන් සොයාගත් අතර ඔවුන් නැවත ඒ පැටවුන් ඒ මව්පියන්ට ලබා දුන්නා. මෙතෙක් දරුවන් නොමැති වූ ඇසිල්ලෙහි ඇති වූ කනකාටුවත් නොසන්සුන්තාවයත් සියල්ල අවසන් කර මව්පිය සෙනෙහසට නැවත මේ පැටවුන් එක්වුණා. කිරලා මැනලා නොදුන් ආදරය ඒ මව්පිය සෙනෙහස බව මේ කිරළ පැටවුන්ගේ කතාව කිරලා මැනලා බලද්දී අපට තේරුම් ගන්න පුළුවන්. ජීවිත කඩයිමක් වෙනුවෙන් රටේ සියලුම දේ නවත්වන රටක් ගැන තමයි මේ කියන්නේ. මේ දකුණු කොරියාව හැබැයි මේ සාමාන්‍ය දවසක් නෙවෙයි. මේ තමයි දකුණු කොරියාවේ නිහඬ දවස. හැබැයි මේ නිහඬ බව තියෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. ඒ රටේ පැවැත්වෙන විභාගයක් නිසා. සුනියුන් කියලයි ඒ විභාගය හඳුන්වන්නේ. මේක කොරියානු භාෂා විද්‍යාත්මක හැකියාවන් පිළිබඳ පරීක්ෂණයක්. ඒ තමයි ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානය. මොකද අවුරුදු 12ක ප්‍රාථමික මධ්‍යම සහ උසස් අධ්‍යාපනයේ කූට ප්‍රාප්තිය සහ උච්චතම අවස්ථාව තීරණය වෙන්නේ මේ විභාගයෙන්. විෂයන් 5කට මුහුණ දෙන්න මේ විභාගයේදී අපේක්ෂකයින්ට සිද්ධ වෙනවා. දන්නවද මේ විභාගය පැවැත්වෙන දවසේදී මේ විභාගයට ඉදිරිපත් වෙන අපේක්ෂකින් සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්නයි. ඒ අතර ඉන්නවා එක් වසරකදී විභාගයට මුහුණ දීලා ඒ වසරේදී අපේක්ෂිත ඉලක්කයට නොගිය අයත්. අපි මේ විභාගය ගැන කතා කරනවා වගේම මේ විභාගය පැවැත්වෙන දිනේ තියෙන විශේෂත්වයක් කියන්නම ඕනේ. මොකද මේ විභාගය පැවැත්වෙන දිනය අපි කලිනුත් කිව්වා දකුණු කොරියාවේ නිහඬ දිනය කියලා. විභාගය පැවැත්වෙන දවසේදී රටේ හැම වෙළඳ සැලක්ම ඒ වගේම බැංකුව විවෘත වෙන්නේ පැයක පමණ කාලයකට පස්සේ. ඒ වගේම පොලිස් මෝටර් රථ 3000ක් සහ ගිනි නිවන රථ 200ක් සුනියුන්ගේ විභාගය වෙනුවෙන් යොදවලා තියෙනවා. අපේක්ෂකින්ට ප්‍රවාහන පහසුකම් දෙන්න විශේෂ බස් රථ විභාගයට පමණක් යොදවලා තියෙනවා. සුනියුක් දිනේ විභාග අපේක්ෂකින් අසනීප වී ඇතනම් ඔවුන් පාසල් සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී වෛද්‍යවරුන්ගේ පරීක්ෂණයට භාජනය වෙන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා.
විභාග වංචා වළක්වන්න වෙනත් පාසලකින් පරීක්ෂකයින් අනියුක්ත කරලත් තියෙනවා. සෑම පන්ති කාමරයකම පරීක්ෂකවරුන් 2 දෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් ප්‍රධාන පරීක්ෂකයා උසස් පාසලක ගුරුවරයෙක්. ඒ වගේම විභාගයේ පැවැත්වෙන දිනේදී ශබ්දය නිසා බාධාවක් නොවන විදිහට ගුවන් යානා ගොඩබැස්වීම පවා සිදු කරන්නේ. විභාගයට යන්න ප්‍රමාද වන සිසුන් ඉන්නව නම් ඔවුන් පොලිස් නිලධාරීන් විසින් විභාග මධ්‍යස්ථානයට ගෙන යනවා. රටේ හමුදා පුහුණු මේ විභාග දවසට නතර කරන්නේ විභාගයට පහසු වෙන්න. විභාග පිළිතුරු පත්‍ර ඇගීම සිදුවෙන්නේ උසස් පාසල් ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත පිරිසකකින්. ඇගීම් කටයුතු සිදු කරන ස්ථානය කිසිම කෙනෙක් දන්නේ නැහැ. පොලිස් නිලධාරීන් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවලා තියෙනවා. ඉතින් රටම මේ විදියට මේ විභාගයට උදව් කරද්දී විභාගයට මුහුණ දෙන අයට එක ලොකු ශක්තියක්, කිසිම බාධාවක් නැහැ. ඒත් අපේ රටේ වගේම අනිත් රටවලත් සමහර විට පැවැත්වෙන විභාගවලට ලැබෙන උපකාරය නම් ගොඩක් අවමයි. ඒ අතින් දකුණු කොරියාව කෙනෙක්ගේ ජීවිතය තීරණය කරන විභාගය වෙනුවෙන් රටේ හැම දේම නවත්තනවා. ඉතින් ඒ රට නිරායාසයෙන්ම සංවර්ධනයට යනවා. අධ්‍යාපනය සහිත මිනිස්සු බිහි වෙනවා. විභාග දවසේ හැම තැනක්ම නිහඬයි. විභාග වංචා සිදුවෙන්නෙත් නැහැ. සාධාරණ ප්‍රතිඵලයක් විභාගයේ අවසානයේ ලැබෙනවා. ඇත්තෙන්ම සංවර්ධනය ගැන හිතන හැම මොහොතකම අධ්‍යාපනය සහිත පරපුරක් බිහි කිරීම ආරමුණ කරගත්තොත් ඒ රට ඉබේම සංවර්ධනය කරා යාවී. අවධානය විදේශ පුවත් වෙත. ඇමරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වරදකර වූ පොලිස් නිලධාරියාට වසර 22 සිර දඬුවම් නියම කර තිබෙනවා. මිනියා පොලිස් ප්‍රදේශයේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතිකයා දනහිසෙන් සිරකොට ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ඩෙරික් චොවින් නැමැති සුදු ජාතික පොලිස් නිලධාරියාට වසර 22 මාස 6ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මීට පෙර 12 දෙනෙකුගෙන් සමන්විත එරට ජූරියක් විසින් ඔහු වරදකරු ලෙස නම් කළා. මිනියාපොලිස් හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දනහිසෙන් සිරකොට ඝාතනය කර තිබුණේ පසුගිය වසරේ මැයි මාස 25 වනදායි. එම ආන්දෝලනාත්මක සිදුවීම ලෝපුරා මෙන්ම ඇමරිකානු කළු ජාතිකයින් පමණක් නොව සුදු ජාතිකයින්ගේද දැඩි විවේචනයට ලක් වුණා. පසුව ඇමරිකාව තුළ කළු ජාතිකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වුණා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූනි 27 වනදා තිරසාර සංවර්ධනයට සහ ගෝලීය ආර්ථිකයට ඔවුන් දක්වන දායකත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කරන ලද ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය දිනය ජූනි මාස 27 වන දිනට එනම් හෙට දිනයට යෙදී තිබෙනවා. ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය රුසියාවේ මොස්කව් නගරය ආසන්නේ ඔබ්නින්ස්කී විවෘත කර ඇත්තේ 1954 වසරේ ජූනි මාස 27 වන දිනයි. බාහිර ජාලයකට සම්බන්ධ කළ පළමු න්‍යෂ්ටික බලාගාරය වන්නේද මෙම න්‍යෂ්ටික බලාගාරයයි. ජපානයේ සම්මත මුදල් ඒකකය ලෙස රවුම් වස්තුවක් යන අර්ථය ඇති යෙන් පනතක් මගින් සම්මත වී ඇත්තේ 1871 වසරේ ජූනි මාස 27 වන දිනයි. එම මුදල් ඒකකයේ එක්සත් ජනපද ඩොලරයට හා යුරෝවට පසුව විදේශ විනිමය වෙළඳපොළ තුළ වැඩිම වෙළඳාම් කරන ලද 3 වන මුදල් ඒකකයයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.